දැයි අපි මේ දුරස්ථ ක්‍රමයට වගේ මේ සමීපස්ථ ක්‍රමයට මේ රැස්විලා කරන හදන වැඩේ පිළිබඳව ගත කරන කාලය පිළිබඳව කෙටි මතක් කිරීමක් වැඩසටහන ආරම්භයේදී කරන හොඳයි කියලා මම උපේක්ෂාට මතක් කරනවා පොඩි හඳුන්වා දීමක් කරන්න අපි කරන්න බලාපොරොත්තු වෙන වැඩේ පිළිබඳව. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මම හිතන්නේ දැන් අපිට සම්බන්ධ වෙලා ඉන්න 55ක් වගේ පිරිසක්. අපි සියලු දෙනාම මුලින්ම ස්වාමීන් වහන්සේගේ කෙටි අනුශාසනාවකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ධර්ම සාකච්ඡාව ලිඛිත ප්‍රශ්න අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම ලිඛිත ප්‍රශ්න අවසන් වුණාම පාචිකව ඔයගලන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දෙනවා. අපිට නම් ඉදිරිපත් කරන්න පුළුවන් group chat එකේ. එතකොට ඒ අනුපිළිවෙලට අපි ලබා දෙනවා. වෙනද වගේම මම සාකච්ඡාව ආරම්භයට ප්‍රථම මතක් කරනවා කරුණාවෙන් ඔය සියලු දෙනාම මේ ලයින් ගෲප් එකේ මයික් එක හැමෝම මියුට් කරගන්න ඕනේ. අතරමඟදී සම්බන්ධ වුණොත් කවුරු හෝ නැත්නම් ඩිස්කනෙක්ට් වෙලා නැවත සම්බන්ධ වෙනකොට මතක ඇතුව සාකච්ඡාවට හා ධර්ම ගෞරවයෙන් යුතුව මයික්ස් මියුට් කරගන්න. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව ආරම්භ කිරීමට ගෞරවයෙන් ආරාධනා කරනවා. හොඳයි අපි ධර්මදේශනාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනම නැත්නම් ධර්මයකට අහුම්කම් දෙන්න බලාපොරොත්තු වෙන බව මතක් කරා. ඒ ශාසීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සප්පුෂ ධර්මංච වෝ භික්ඛවේ දේශිස්සාමි අසප්පුරුෂ ධම්මංච තං සුනාථ සාදුකං මනසිකරෝත භාසිස්සාමි තී රසසිතනගරු සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට මේ මතුවලා තියෙන මේ අනිශ්චිත තත්ත්වය යටතේ අපේ ධර්මමය ජීවිතය එහෙම නැත්නම් යෝගාවචර ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දුරස්ත වශයෙන් අපි සම්බන්ධ වෙලා මේ විදියට සුමානයකට දෙකකට සැරයක් විතර පැයක් ගතකරනද ගත්ත විනිශ්චයක දෙවෙනි දවසයි මේ අද දවසේ අපි පළවෙනි විනාඩි 20 විතර ගත කරන බලාපොරොත්තු වෙන්නේ ධර්මදේශනාවක නැත්නම් සම්ප්‍රදාන කුල ධර්මදේශනාවක ස්වරූපේ ඉතියේ සඳහා කලින් අපි විනිශ්චය කරගත්තා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ අන්තිම වර්තේ සඳහන් වෙලා තියෙන මේ සප්පුරුෂ සූත්‍රය. ඉතින් මේ සප්පුරුෂ සූත්‍රය නිස්සන්න වනේ පැත්තෙන් බණ දේශනා කරනකොට මීට ඉස්සෙල්ලා කීප වතාවකම අපි සාධක සූත්‍ර නැත්නම් උද්දෘත කරන සූත්‍ර වශයෙන් සූත්‍රයක් විදිහට අරගෙන තිබුණාට මේක තමයි ඉස්ලාම් වශයෙන් මේ සත්පුරුෂ සූත්‍රය මාතෘකා කරලා ධර්ම දේශනා කරන මේකත් කෙටි ධර්ම දේශනාවක්. ඒකදී සරුවච්චන් වහන්සේගේ අර්ථකථනයේ අනුව සත්පුරුෂ අසත්පුරුෂ කියලා මේ සත් පදාර්ථය පුරුෂ කියන පදාර්ථයට එකතු කරපුවාම යහ කියන අදහස වගේ තමයි සත් කියලා තියෙන්නේ. සමහර වෙලාවට මේ මංගල වගේ අදහස් තියෙන වෙලාවල් තියෙනවා සුභ කියන වගේ අදහස් එන වෙලාවල් තියෙනවා එහෙම නැත්නම් සත්පුරුෂ දාන වගේ දෙනකොට එතකොට මේ සාමාන්‍ය දානයකට වැඩිය මහත්ඵල මහානිසංසගෙන දෙන අධි පුණ්‍ය කර්මයක් විදියට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා මේ සත් කියන අදහස සරුවචනන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලම වගේ ඉන්දියාව පැවතිච්ච අදහසක්. ඒක සරුවචනන්සේ ඒ විදිහටම පාවිච්චි කළ තුන මේ සත් අසත් කියන තමයි පදාර්ථ දෙක. ඒකෙදි මේ පුරුෂයෙකුට මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සෙකුට මේ විශේෂණ පද එකතු වෙච්චාම අසත් පදාර්ථ එකතු වෙම අසත් පුරුෂයයි කියලා කියනවා. සත් අදහස ආපුවාම සත් පුරුෂයයි කියලා කියනවා. ඉතින් මේ විදිහට ලෝකේ ඉන්න මිනිස්සයන්ට අසත් උනත් සත් උනත් සත් වෙන්න නැත්නම් සත්පුරුෂෙක් වෙන්නයි සර්වඥාන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. පහළ වුණාට පස්සේ ඒ අත්තණ්ඩ මේ සරුවච්චන් ඥාණයෙන් යුක්තව කියලා දෙන්න වෙනවා මොකද්ද සත් කියලා කියන්නේ කියලා සත්පුරුෂ කියලා කියන්නේ. ඉතින් ඒකට තමයි කියන්නේ සත්පුරුෂ ධම්මංච වෝ භික්ඛවේ දේශිසාමි අසත්පුරුෂ ධම්මංච. මානි මං මේ සත්පුරුෂ ධර්ම දේශනා කරන්න යන්නේ අසත්පුරුෂ ධර්මයන් වගේම
නැත්නම් අසත්පුරුෂ ධර්මයන් සහ සත්පුරුෂ ධර්මයන් දේශනා කරන්න යන්නේ. තං සාදුකං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි. මේක බොහොම බරපතල සර්වඥාන්සේ කරන ප්‍රකාශයක්. ඒක අසණ්ඩේ කියලා කියනවා. ඒ කියන්නේ සර්වඥාන්සේ විශ්වාස කරනවා සුතමේ ඥානයේ වශයෙන් කෙනෙකුට මේ සත්පුරුෂ අසත්පුරුෂ දෙක දැනගෙන තියෙන්න ඕන. ඒ වගේම සාදුකං මනසිකරෝත. දැන් ওই තියෙන තමන්ගේ අදහස් වෙනස් කරගන්න ජීවිත පරිවර්තනයක් ඇති වෙන ආකාරයට මේකට මෙනෙහි කිරීම කරන්න. එහෙම නැත්නම් මේ අහගෙන ඉන්න එක මේ කණෙන් ගත්ත අර කණෙන් ගත්ත විදිහට හෝ මේ රසායන විද්‍යාව භෞතික විද්‍යාව ඉගෙන ගන්නා විදිහට නෙවෙයි මේක ජීවිතයට සම්බන්ධ කරගන්න සරුවචනදී පොඩි මේකට කියන්නේ සමුත්තේජනයක් කරනවා උත්තේජනයක් ඇති කරලා දෙනවා භාෂිස්සාමි දැන් මම කියන්න හදන්නේ කියලා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් ඕනෑම කතාවක් කරනකොට අපි ඉස්සල්ලාම පිරිස ආමන්ත්‍රණය කරලා පිරිසට මතක් කරනවා දැන් මම පටන් ගන්න හදන්නේ කියලා. අන්න ඒවට අපි කියනවා සම්ප්‍රදාන කුල ආරම්භය කියලා. ඉතින් එහෙම සම්ප්‍රදාන කුලව භික්ෂු සංඝයා ප්‍රදාන කරගත්ත සිවණක් පිරිසේ අවධානය Taman දෙසට ගන්නවා කියන එක පෙරකල පිනක්. ඒක හැමෝටම හැම වෙලාවෙම හම්බ වෙන්නේ අපිට දැන් තියෙන ගොඩක් ඔය සම්මන්ත්‍රණ සාකච්ඡා වගේ දේවල්. ඉතින් ඒකෙදී කට්ටිය ටෙලිවිෂන් පාවිච්චි කරලා ටෙලිෆෝන් වලට ඇනෑන ඉන්නවා. කට්ටිය ටැබ් එකට ඇනෑන ඉන්නවා. කට්ටිය ළඟ ඉන්න කෙනත් එක්ක කතා කර ඉන්නවා. ඉතින් ඒ විදිහට අර ඉතාමත්ම අමාරුයි. බොහොම දුර බැහැරක ඉඳලා ඇවිල්ලා මේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්නේ. බෙල්ලෙත් ළඟන ඉන්නවා මේ අසවල් සම්මන්ත්‍රණයට මම සම්බන්ධ වෙනවා කියලා. නමුත් ඉන්නේ මොකද්ද? වෙන කෙනෙක් එක්ක කතා කරලා. ඉතින් ඒකදී අපි කියනවා මේ සභා ගෞරවේ නැතිකම කියලා. එහෙම නැත්නම් මේ ආපු වැඩේ මතක නැහැ. ඉතින් ඒක හරිම දේශකයට කරන හරි ලැජ්ජා සාගත කාරණාවක්. එක පැත්තකින් බලනකොට දේශකයේ තියෙන දුර්ලභකම. දේශකයා දැනගන්න ඕනේ පිරිසේ අවධානය ඒ Taman දෙසට නතු කරගන්න. ඉතින් අපි පැවිදි වුණාම අපිට ශේඛියා පද උගන්වනවා. උගන්වනකොට කියනවා මෙන්න මේ தත්ත්වෙ හිටියොත් අසන්න ශ්‍රාවකයා බණ කියන්න එපා. මේ විදිහට බණපද ටිකක් උගන්වනවා සාමාන්‍යයෙන් භූමියේදීම කටපාඩම් කරන්නයි කියලා. ඒක නිසා බණපදයක් අහන්න කෙනෙක් මේ සාදුකම් මානසිකරෝත කියන විදිහට සීල වැඩ බහා තබල ඒ ධර්මයට ගෞරවය දෙන එකට කියන්නේ ධර්ම ගෞරවය කියලා. ඒක සරුවච්චන් වහන්සේත් කරලා තියෙනවා. මේ සරුවච්චන්සික ධර්මයේ දේශනා කරනකොට අහනකොට ශ්‍රාවකයෝ කරන එක විතරක් නෙවෙයි සරුවච්චන් වහන්සේ පවා ධර්මයේ තමන්ගේ ගුරුතන් හීලා සලකලා කටයුතු කරලා තියෙනවා. ඒක නිසා ඒ අදහසයි මේ සාදුකම් සුනාත සාදුකම් මානසිකරෝත කියලා කියන්නේ. භාෂිස්සාමි කියලා උන දැන් මම කියන්න හදන්නේ කියලා. ඉතින් මේකේ විනාඩි 20ක සාරාංශ වශයෙන් සඳහන් කරනකොට කියලා තියෙන්නේ සත්පුරුෂ ධර්ම තියෙනවා. ඒ ධර්ම එක එකක් ඒ පුරුෂයාට කිට්ටු වෙනකොට පුරුෂයා ඒ කියන්නේ තා කිට්ටු කරගන්න තැනත්තා කොහොමද ඒක ඒ ඇඳුමක් ඇඳ ගන්නා වගේ ආරූඪ වෙන්නේ කොහොමද? ඒකෙන් එයාගේ සත් අසත් භාවය වැටහෙනවා. ඉතින් ඒක නිසා ආරූඪ කරගන්න දේ හොඳ දේවල් වෙන්න පුළුවන් නරක දේ වෙන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් හිතන්නේ හොඳ දේ ආරූඪ කර ගැනීමෙන් තමයි සත්පුරුෂ වෙන්නේ කියලා. නමුත් මෙතන ලයිස්තු තියෙන හොඳ දේ ආරූඪ කර ගැනීමෙන් අසත්පුරුෂ වෙන හැටි. ඒක නිසා අපි සම්මත ලෝකයේ පවතින හොඳ දේවල් අපි හසුරුවන ආකාරයෙන් ඒක Tamanට ජීවිතේට සම්බන්ධ කරගන්න ආකාරයෙන් ඒ පුරුෂයා සත් අසත් භාවය විස්තර කරනවා. ඒ නිසා අපි පොඩි වෙලාවක් ගනිමු. මුලින්ම සඳහන් කළ තියෙන්නේ කතමෝච බික්කවේ අසත්පුරුෂ ධම්මෝ. මහණෙනි කෙසෙක් කෙතකින් නැත්තම් කොහොමද මේ අසත්පුරුෂ ධර්මයක් අඳුනාගන්නේ? ඉද බික්කවේ අසත්පුරුෂෝ උච්ච කුලා පබ්බජිතෝ හෝති. මේකෙදී බුදුහාමුදුරු සඳහන් කරනවා කෙනෙක් ඇවිල්ලා මේ ශාසනය පැවිදි වෙනවා උසස් කුලයකින්. ඒ කියන්නේ මේ ඉන්දියාව පවතිච්ච ක්‍රමේ. උසස් කුලේ පැවිදිනා සෝ ඉති පටිසංචික්කති කල්පනා කරනවා මේ ශාසනයේ අනික් මැත් එක්ක පැවිදිලා ඉන්න අනික් ඇත්තෝ අහං කෝම්මි උච්ච කුලා පබ්බජිතෝ. මම ඇවිල්ලා ගෙදර ඉන්න කාලෙම ඉඳලා උසස් කෙනෙක්. අපේ පවුල මේ අපේ කුලය අපේ සනුවරේ උසස් ඉමේ පණඤ්ඤ බික්කු න උච්ච කුලා පබ්බජිතාදි. මෛත්‍රික මේ පැවිදිච්ච අනිකුත් සබ්‍රක්‍මචාරින් වහන්සේලා උසස් කුලයේ අය නෙවෙයි. ඒගොල්ලෝ මේ Tamanට
උසස් කුලේ හිටියෝ කොහොමද ගදින වැඳුම් ලබනවනේ. දැන් මේ වැඳුම් ලබන්න තමයි සිවුර පොරවගෙන ඉන්නේ. මේ වැඳුම් ලබන්න තමයි මේ කට්ටිය මේ මායාව කරන්න කියලා අර උච්ච කුල ගැත්තන්ට ලැබෙන ගරු සැට කැලකිලි එහෙම නැත්නම් සාමාන්‍ය ගිහියන් අතර උසස් කෙනෙකුට ලැබෙන ගරු සැලකිලි පැවිද්දන්ට ලැබෙන නිසා මේ කෙනා හිතනවා මම ඇවිල්ලා ගෙදර ඉඳද්දිම උසස් කුලේ. මේ අනික් ඇත්තෝ මේ කට්ටිය උසස් කුල වල පැවිදිච්ච ඇත්තෝ නෙවෙයි. ඒ නිසා සෝ තාය උච්ච කුලීනතාය අන්තානුක්කංසේති පරං වම්බේති. ඒ තමන්ගේ අර උප්පත්ති ලැබිච්ච උසස් භාවයේ නිසා එයා අනික් කට්ටියට මේ පැවිද්දෙන් තමන්ට උසස් නැත්නම් වැඩිමාල්. එහෙම නැත්නම් වෙන වෙන ගුණ වලින් වැඩිමාල්ලක්වත් සලකන්නේ කුලයේ පැත්තෙන්. එතකොට අත්තානුක්කංසේති පරං වම්බේති. තමන් මේගොල්ලෝ කොහොම කෙරුවත් මේගොල්ලන්ට කවදාකවත් උසස් කුලයක උපදින්න බෑ. දැන් ඉපදිච්ච කුලේ ඔහොම තමයි. මම ඇවිල්ලා කොහොමදත් උප්පත්තියෙම උසස් කියලා අත්තානුක්කංසේති. තමන් උසස් කොට තබනවා. පරං වම්බේති අනුන් පහත් කර සලකනවා. ඉතින් ඒක සප්පුර මේ අත්තානුකන්තේති මේක තමයි අසත්පුරුෂ ධර්මික. උසස් කුලවන්තයෙක් කරන නොකෑමනා නොබදිනා නොබිනා අසත්පුරුෂකම. ඉතින් මේක ඉන්දියාවේදී ඉතා වැදගත්. මොකද ඉන්දියාවේදී උසස් කුලයක පැවිදි වෙනකොටම එයා කොහොමඩක්වත් උසස් තත්ත්ව ලබනවා. හරියට ශාසනයට සම්බන්ධ වෙන හැටි කියනවා සරුවචනාංශේ තුෂ්ඨපුරේ ඉඳලා චාතු මහරජික දෙවිවරුන්ගේ ආරාධන ලැබලා මනුස්ස ලෝකෙට එනකොට කුලය සැලකුවා. පස්මා බැලුම් බලනකොට කුලය සැලකුවා. සලකලා ඇවිල්ලා දැන් කියනවා දැන් දේශනා කරනවා අනික් අයට අස්සනවා තමන් පැවිදි වුණාට පස්සේ උසස් කුලෙන් පැවිදි වුණා කියලා අනික් අය පහත් කරලා සලකනවනම් අනිත් අය පහත් කරලා තමන් උසස් කරලා සලකනවනම් අසත්පුරුෂයි කියලා මේ කුලෙහින වතෙක් කුලවන්තයෙක් අසත්පුරුෂ වෙන හැටි පෙන්ලා දෙනවා. ඒකලියලගේ සත්පුරුෂ ධර්මයේ ඒකේ නාම මේ පෙන්නන්ට හදන ඉස්සල නරකදී. හැබැයි කියනකොට නම් කියන්නේ සත්පුරුෂ ධම්මංච වෝබික්ක වේදේශී සාමි අසත්පුරුෂ ධම්මංච. මහන්නේ මම ඔබට සත් ධර්මයේ සත්පුරුෂ ධර්මයේ දේශනා කරලා ඊට පස්සේ මම අසත්පුරුෂ ධර්මයක් කියනවා කියලා. නිදර්ශනය දෙනකොට පෙන්නන්නේ අසත් ධර්මයේ. මොකද ඒක තමයි ලෝකේ හුඟක් ප්‍රසිද්ධ. ඊට පස්සේ පෙන්නනවා සත්පුරුෂ කෝච බික්කවේ ඉති පරිසංචෙක්කති. අර විදියට උසස් කුලයෙන් ඇවිල්ලා පැවිදි වෙච්ච සත්පුරුෂ කෙනෙක් ඉන්නවා නම් මේ කියන්නේ ගෙම්ම ආපු සත්පුරුෂකමක් මේ කතා කරන්නේ නකෝ උච්ච කුලීනතාය ලෝභ ධම්මෝවා පරික්ඛාය ගච්ඡanti පරික්ඛයන් ගච්ඡanti දෝෂ ධම්මෝතිවා පරික්ඛයන් ගච්ඡanti මොහ ධම්මෝවා පරික්ඛයන් ගච්ඡanti. මම උසස් කුලයේ කියලා ඉපදුනාට මගේ කුලය නිසා මගේ ලෝභය ද්වේෂය මෝහය අඩු වෙන්නේ නැහැ. මම මේ පැවිදුනේ රාග දෝෂ මොහ නැති කරගන්නයි ලෝභ දෝෂ මොහ නැති කරගන්නයි මගේ උසස් කුලීන භාවය නිසා මගේ ඒ කෙලස් කැපීම ඇති වෙන්නේ නොචේපි උච්ච කුලා පබ්බචිතෝ හෝති සෝච හෝති ධම්මානුධම්ම පටිපන්නෝ සාමීච පටිපන්නෝ අනුධම්මචාරි. ඒක නිසා උසස් කුලේ පැවිදුනත් එයා මේ ශාසනයේ තියෙන ඒ ශාසන ප්‍රතිපත්ති ටිකයි මේ ලෝභ දෝෂ මොහ නැති කිරීමට යන්නේ. ඒ නිසා මේ ඒ කෙනාට සාමීච පටිපන්න වෙනවා. සාමීච පටිපන්න කියලා කිව්ව වටන ධර්මයක් සංඝයාත තියෙන ගුණයක්. සංඝයා සාමීච පටිපන්නයි. අපි ඔක්කොම එකතු වුණාට පස්සේ අපි ඔක්කොම එක හැලිය බත් කන. ඒක පැදුරේ බුදියේන අපේ සහෝදරකමක් තියෙනවා. සාමීච කියන්නේ වැඩි දිනාගේ මතය. අපි ගන්නවනම් යම් කිසි විනිශ්චයක් ඒ සභාවත කරනවා. මේ සාමීච පටිපන්න ගතිය තමයි අවිරුද්ධ ප්‍රතිපදාව කියලා අපිට පේන්න තියෙන්නේ. අපි සංඝයා ගන්නවන මොනවාට තීන්දුවක් ඒක මේ මගේ කුලේ වට ගැලපෙන්නේ මට තේරෙන්නේ නැහැ. ඒ වුණාට මම සංඝ ගෞරවයෙන් සභා ගෞරවයෙන් ඒක පිළිගන්නවා. ඒ සාමීච ප්‍රතිපන්න ගතිය නැත්තම් මෙයා හැම දෙයකදීම අර උසස් කුල භාවයේ පෙන්වන්න ගිහිල්ලා මේ විනිශ්චයකට එන්න දෙන්නේ ඇතුළත ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා සාමීච ප්‍රතිපන්න වෙන එක සංඝයා ගණ අනුධම්මචාරී ධම්මානුධම්ම ප්‍රතිපන්නෝ. මට මේ සංඝයාත් එක්ක එකතු වෙලා ශීල සමාධි ප්‍රඥා පුරවන්න ධර්මයේ අනුව හැසිරෙන්න නම් මේ සංඝයාත් එක්ක ගැටුම් හෝ ඇති කර ගන්න අරකයි. සම්මුතියක් තියෙනවා අපි ඒකට වැඩ කරනවා. අනුධම්මචාරී ඒගොල්ලන්ගේ තියෙනනේ අපි පැවිදි වෙච්ච තැන ගුරුකුල પરම්පරාවල් කියලා අපේ ගුරුවරයා මෙන්න මෙහෙමයි කියලා අන්න එව්ව ඉක්මවන්න එපා. තැනකට ගියා නම් එතන පවතින ස්ථානීය ව්‍යවස්ථා ඉගෙන ගන්න
නායක හාමුදුරුවෝ කියන දේ අහගන්න ඒ අනුව කටයුතු කරන්න. එතකොට පුළුවන් අපිට ධම්මානුධම්ම ප්‍රතිපදාවකට යන්න සෝ තත්ත පුජ්ජෝ සෝ තත්ත ප්‍රසංසෝති අන්නේ විදිහට මේ සභාවකට ඇවිල්ලා උසස් කුලේ වේවා පහත් කුලේ වේවා දැනට මේ සංඝ සභාව අරගෙන තියෙන විනිශ්චය සම්මුතිය දැනගෙන කටයුතු කරන කෙනාට අනුධම්මචාරී ආචාර්ය પરම්පරාවෙන් ආපු කටයුතු කරන කෙනායි බේම පූජනීය තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම එයා ප්‍රශංසාවට ලක් වෙනවා. ඉතින් සාමාන්‍ය අපි හිතන්නේ ලෝකයා උසස් කුලේ ඉපදිච්චාම කොහොමඩත් පූජ්‍යත්වපත් වෙන කොහොමඩත් ප්‍රශංසාවට ලක් වෙනවයි කියලා. සෝ පටිපදං යේව අනන්තරං කරිත්වා උච්චන කුලිනසාය නේවතුක්කංසේති. කලේතු කාරණාව කෙලස් කැපීමට අත්‍යන්ත කාරණා කරනවා මිසක්වා මම උසස් කුලේ කියලා අත්තානුක්කංශනේ පරම් වම්බනේ කරන්නේ. මේක තමයි සත්පුරුෂ ධර්මය. ඉතින් මේකට මම මේ ළඟදී පොතක් කියනකොට මට හම්බුණා මම දන්නවා මේක ටිකක් ප්‍රශ්න කර වෙන්න ඉඩ තියෙනවා පොතක ලියලා තිබුණ එකක් නිසා මට පෙන්වන්න පුළුවන් නිසා මෙන්න මේකේ තියෙන එක මම හිතන්නේ දොස් කියන එකක් නෑ කියලා. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ පස්සේ ඉන්දියාවේ දිගටම මේ කුල බේද දිගට පැවතියා. ඊට පස්සේ අවුරුදු 600ක් 700ක් විතර යනකොට ඒකේ තිබිච්ච මේ සමාජගත කරගන්න බැරි පටු බ්‍රාහ්මණ වංශිකයන්ට පමණක් තියෙන ධර්මතාවයක් සහිත මේ හතර කුල සහිත මේ වැඩපිළිවෙලේ ශිලූම වරප්‍රසාද බරසල් තිබුණේ බ්‍රාහ්මණ වංශිකයන්. ශාස්ත්‍රීය කට්ටිය බලෙන් අරගෙන තිබුණා කඩුවේ බලෙන් අනික් අය ඔක්කොම මේ බ්‍රාහ්මණ වංශිකයන්ට ගරු කරන්න උනා. මම කියවලා තියෙනවා හරිනම් අවුරුදු 900 ඊට පස්සේ ඇතිවෙච්ච ඒ ආදිශංකර් කියන ශංකරාචාර්යතුමා මේක තිබුණොත් ඉස්සරහට යන්න බව දැනගෙන මේ කුල ભેදයේ පිළිබඳ ප්‍රශ්නේ ස්ත්‍රීන් පිළිබඳව තියෙන විෂමතාවය සතුම් මැරීම පැවිද්දක් නැතිකම වගේ කරුණු ඇතුළත් කරගත්තා අඳුන්ලා දුන්නා ඒවකට පැමිණිච්ච තිබිච්ච බ්‍රාහ්මණ ආගමට. ඒ නිසා ඒගොල්ලෝ පැවිද්ද හොදාගත්තා. ඒ පැවිද්ද ඊට පස්සේ සතුම් මැරීම හොඳ නැහැ කියලා අහිංසක ප්‍රතිපදාව ගන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ කුල ભેදයක් අවශ්‍ය නැහැ කියන එක ඒ වගේම මේ ස්ත්‍රීන්ට කොනහන ගතිය අඩු කරා. ඉතින් එහෙව් කුලේ කාපු මහත්මා ගාන්ධිතුමායි ගැනයි මම මේ කතා කරන්න යන්නේ. මහත්මා ගාන්ධිතුමා හිටියේ අපේ සමකාලීන වගේ ඉතින් අපි එනකොට එතුමා නැති වෙලා. එතකොට ඉන්දියාවේ පැවිදිච්ච හතර කුලේ මේ උසස් කුලේ කට්ටිය පැවිදි වුණත් නැතත් උසස් කුලේම තමයි අනික් හතර කුලේ තුන් කුලේම මේගොල්ලන්ට පහඳින්න ඕනේ. ඉතින් ඒ නිසා යම් කිසි උසස් කුලේ පුරුෂයෙක් පහත් කුල ස්ත්‍රියාවක් සමග මෛතුන ධර්මයේ යෙදිලා මෛතුන ධර්මයේ යෙදිලා ඇතිවෙච්ච දරුවෝ ඒ પરම්පරාව untouchables කියලා හරිජන කියලා නමක් දැම්මා. උන් එක ඇසුරු කරන්න එපා. මොකද මේ උසස් කුලයේ කෙනෙක් පහත් කුල ස්ත්‍රියාවක් එක්ක ඉඳලා උසස් කුල ස්ත්‍රියාවක් පහත් කුල පුරුෂයෙක් එක්ක ඉඳලා කියලා කොන් කරා. ඒගොල්ලන්ගේ ගෑවිච්ච දෙයක් ගන්න නැහැ. හැබැයි කොරෝනා වලට ෂෝක් එක. ඒ ක්‍රමයේ යටතේදී ඒ අන්ටචබල් කියලා කියන්නේ ඒගොල්ලෝ ගෑවෙන්නේවත් නැහැ. මේ කොරෝනා වලට නම් මේ මීටර දෙකක් තියාන කටයුතු කරපුවම හරි ඒ දවස්වල කොහොමඩක්වත් ගන්න බෑ. ඒ තරම්ම වෙන් කරගෙන හිටියා. එතකොට ඒතකට ඇති වෙච්ච අම්බෙඩ්කර් කියලා කියන්නේ එහෙන් පහළ වෙච්ච කෙනෙක්. එයා පස්සේ ඉන්දියා ව්‍යවස්ථා ලියන තරමට අධිකරණ අමාත්‍යාංශ තත්ත්වයටපත් වෙනපත් වෙලා මෙයා ප්‍රශ්න කරා ගාන්ධි සත්පුරුෂයෙක් නම් තාමත් මොනවද මේ කතා කරන කුලසිරිත්. ඒකල මේ අපිටත් කියනවා Hindu වෙන්නේයි කියලා. ඒකල අපි හරිජන කියලා අපි කෙලපිටක් විදිහට පැත්තක දානවා. මොකද්ද මේ බුද්ධ ආගමේ මොකද්ද මේ Hindu ආගමේ ඉඳලා අපිට වෙලාභේ? අපිට මේ කුලතුන්ගේ බැනුම් අහන එකද? මම කියනවා ගාන්ධි අසත්පුරුසයි කියලා. ඒ නිසා මම යනවා ගාන්ධිගේ ආගම අතහැරලාම වෙන බුද්ධ ආගම. එක සැරේ ලක්ෂ 5ක් හරි 500ක් 50ක් හරි කෙලිම බුද්ධ ආගමකට ගත්තා. තාමත් තියෙනවා අම්බෙඩ්කර් බුද්ධ ආගම කියන එක. ඒගොල්ලෝ අම්බෙඩ්කර් බුදුහාමුදුරු කියන තරමට වගේ හරිජන කොටස් හරිජන මහාමුදුරු ඉන්නවා. දැන්ඩත් ගියොත් ඔය මේ බෞද්ධ ස්ථානවල පැවිදි වෙලා මේ අම්බෙඩ්කර් අපිට ඇති කළ දීපු තත්ත්ව නිසා අපිට පැවිදි වෙන්න පුළුවන් දැන්. ඉස්සර වගේ මේ කාණු හොදන්න තත්ත්වයටපත් උනේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ අන්ටචබල් කතාවේදී හරීම බොහොම සාරපරුස විදියට ගාන්ධිට බයිනවා. තාමත් උසස් කුලයක් ගැන කල්පනා කරනවා කියලා උච්ච කුල වෙච්ච පමණින් අත්ුක්කන්තනේ පරවම්බණය කරන්න එපයි.
ඉතින් මං හිතනවා හම්බෙච්ච කාලේ හැටියට ඔය ඊට වැඩි අපිට විශ්ල කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ අනුව බලනකොට ඒ උසස් කුල නෙවෙයි මහා කුල කියලා තියෙනවානේ. ගොඩක් සල්ලි තියෙන ගොඩක් නෑදෑයෝ ඉන්න කුල. ඒ වයින් පැවිදින බොහොම අඩුයි. පැවිදි වුණත් යා කියනවා අපිට මේ පැවිද්දෙන් උපයා ගන්න දෙයක් නෑ. අපි කොහොමදත් ලොකු කුලවල මිනිස්සු අපිට ඕන දෙයක් ගන්න කට්ටිය ඉනෝ බලපුලුවන් කාරකම් තියෙන කට්ටිය ඉනෝ. ඒ නිසා අපිට ඔයගොල්ලෝ අනික් අපිට එක පැවිදිච්ච අනික් කට්ටිය එන්න එපා මට නීති දාන්න. මම මෙහෙම කෙනෙක් කියලා මහා කුලා පබ්බජිතා. ඒකෙමුත් අත්ුක්කංශන පරවම්බන කරනවා නම් අසත්පුරුසයි මහා කුලයක පැවිදි වුණත් රාග ద్వේෂ මොහ නැති වෙන්නේ. ඒ සඳහා මම ධම්මානුධම්ම ප්‍රතිපත්තියට යන්න ඕනේ. මම සාමීච ප්‍රතිපන්න වෙන්න ඕනේ. අනුධම්මචාරී වෙන්න ඕනේ කියලා තමන්ගේ මේ මාන්නකාරකමට ගන්න නැතුව තමන් උසස් කරලා සලකන්නේ නැතුව මේ මහා කුල කතාවෙන් ඒක නියතමානිකමට හේතුවක් කරගෙන සාමීච ප්‍රතිපන්න වෙන්න හේතුවක් කරගන්නවා කියන සප්පුරුසයි කියලා. ඉතින් ඊට පස්සේ මම හිතනවා මේ දීපු නිදර්ශන දෙක හැටියට ඊතුරු කාරණා ටික ලයිස්තුගත කිරීමේ අවස්ථාව හැටියට තේරුම් ගන්න කියලා. ඥාතකෝ ඥාතෝ හෝති කියලා කියන්නේ ගොඩාක් නෑදෑයෝ ඉන්න යෝගාවචරය හෝ භික්ෂුව. එයා මේ ගොඩාක් නෑයෝ ඉන්න නිසා පැවිද්දේ සහෝදරයෝ බාරගන්නේ නැහැ. මට ඕනේ තරම් ඉන්නවා මට අරක කිරුවොත් ඒක කරන්න කියලා ගෙනලා දෙන කට්ටිය ඉන්නවා මේක කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා කියලා අර ඥාතීන් වැඩිකම නිසා වෙනවා. එහෙම නැත්නම් සමහරු පෙරකල පිනට ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩියෙන් ලබනවා. ඉතින් ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබීම නිසා තමන්ගේ ගුරුවරයාත් පහත් කළා. තමන් පොත්පත් කියවන්න යන්න ඕනෙත් නැහැ, බන්දරාවට යන්න ඕනෙත් නැහැ, බණ කියන්න ඕනෙත් නැහැ, මොකක්වත් ඕනේ නැහැ. මම උසස් කියලා සලකනවා. ඉතින් එතකොට අර විදියටම කියනවා ඒකෙන් මාන්නකාරකමක් ගන්නවා නම් අසත්පුරුෂ වෙනවා. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ඒක ගණන් ගන්න උතෝ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අනුධර්මචාරී වෙනවනම් ඒ නිහතමානිකම නිසා මෙයා සත්පුරුෂ පැත්තට යන සත්පුරුෂ වෙනවා. ඊගාට බහුසුතෝ හෝති. ලාභී මේ බහුසුත ධර්මකතික ඒ වගේම ආරණ්‍ය වාසී මේ ඔක්කොගෙම දැන් ආරණ්‍ය වාසී තැන ඉඳලා පැවිදුණාට පස්සේ බහුසුත ධර්මකතික දෙකේම තියෙන්න පුළුවන්. බහුසුත වෙනවා ධර්මකතික වෙනවායි කියන රසෙ මට කවුරුත් කියන්න දෙන්න එපා. මම දන්නවා මම ධර්මකතිකයි මම බහුසුතයි කියලා. ඒ ඔලොමොල ගතිය වට කියන ප්‍රගල්භ ගති කියලා. ඒ වෙනුවට සුවච කීකරු ගති තමයි සත්පුරුෂ භාවයට පෙන්වන්නේ. ඒ වගේම ආරණ්‍යකෝ ආරණ්‍ය වාසී සංඝයා ලෙඩ සංඝ පිරිසක් කියලා මම පැවිදෙන්න ඉස්සලා මට කියලා තිබුණා. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ උසස් කියලා. හැබැයි මගේ ඊට වැඩියක් කියලා තිබුණා. ගමේ පන්තලේ ආමතුරුත් එක්ක කරන්නම දෙයක් නැහැ කියලා. ඒ නිසා ආරණ්‍ය වාසී ආමතුරු ඒක නැති නිසා උසස් කියලා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේත් ඒක මතක් කරා. එහෙම කරන්න යන්න එපා. එහෙම කෙරුවොත් එහෙම අපේ නිහතමානීකම නැති වෙන්නේ. ඒ නිසා අපි නිහතමානී වෙන්න ඕනේ. ආරණ්‍යයේ හිටියත් ධම්මානුධම්ම ප්‍රතිපත්තිය රකින්න මිස ආරණ්‍ය ගත වෙච්ච පමණින් රාග ద్వේෂ මොහ කැපෙන්නේ නැහැ. ඒකට පිළිපදින්න ඕනේ. ඒ වගේම පාංශුකූලික වුණොත් ඉතින් ඒගොල්ලෝ අනික් කට්ටිය දිහා නහයෙන් තමයි බලන්නේ. ඒ ආමතුරු වගේ නෙමෙයි අපි එහෙම දෙන ශූරුන් පිළිගන්නේ. අපි මේ පාංශුකූලික උත්කෘෂ්ඨ ශූර විතරයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් බෙහෙත් සේනාසන ඒව පිළිබඳවත් ඒ පාංශුකූලික ස්වාමීන් වහන්සේලා අව탁සීරු කරන එකක් නෙවෙයි මයි ළඟ තියෙන්නේ. මම දැකලා තිබුණා ලොකු ස්වාමීන් වහන්සේම හරියට කරු කරා. ඒ පාංශුකූලික වෙන්න හදන්න කියලා පුළුවන් තරම් මේ නමුත් මයි ළඟ මට හිතුනේ ඊට විතර වැඩි හොඳයි මේ සතිය වඩනවා නම් බණ භාවනා කරනවා නම් කෙලස් කැපෙයි. පාංශුකූලික වෙච්ච පමණින් සමහර ගැඹුරු කෙලස් අතහැර දැමීමක් සිද්ධ වෙනවා තමයි. නමුත් ඒක සත්පුරුෂ වේද අසත්පුරුෂ වේද කියලා කියන්න අමාරුයි. පින්න පාතික වෙච්ච පමණින් අපිත් හිටියා සෑහෙන පිරිසක් පින්න පාති කරගෙන. ඉතින් අපි කොරෝනා එනකන් ඒක අනුමත කරා. ඒක අපි හොඳ දෙයක් විදිහට කෙරුවා. නමුත් මේ තියෙන තත්ත්වෙදී පින්න පාති යන ස්වාමීන් වහන්සේ අපි කොහොමද පින්න පාති යනවා? සමහරක් ගමටම ගියා. ඒතර ගම හරි උද්දාමයටපත් වෙලා හිටියා. නමුත් අපි කියනකොට කාරණාව මේක අනිත් අයගේ සෞඛ්‍යයට සහ රටේ නීති විරුද්ධයි කියලා ඒල පින්නපාත ගතිය නතර කරා. ඒකල මේ සාමාන්‍ය පින්නපාතට බැස්සා. ආන්නේ වගේ සමහරු කියනවා බෑ එහෙම නෑ මං කොහොම කරුවක්වත් පින්නපාතමයි යපෙන්නේ කියලා. ඉතින් ඒකට මං අපේ සංඝයා කීපනවට මතක් කරා තායිලන්ත හාමුදුරනේ පින්නපාතේ වඩින හැටි ෆොටෝ එකක් පෙන්නලා තිබුණා.
මීටර් 2ක් ඈත ඉඳලා පාර්සලයක් හදලා වීශ කරන පාත්‍රය. ආම්සෝ පාත්‍රයෙන් අල්ලන. ඊට පස්සේ ඊගා පාත්‍රය විශ් කරන්න ඉස්සෙල්ලා මේ ආම්සෝ අර පාත්‍රයේ තිබුණ එක කැපකාරයට වීශ කරනවා. කැපකාරයා ඒක අල්ලන. ඉතින් ආන්නේ විදිහට කරනකොට පේනවා ඒක එච්චර ගැළපෙන්නේ නැහැ. ඒ කියන්නේ පින්නපාතේ නොකර ඉන්න බැරි ගතියක් තියෙනවා. ආන්නේ එහෙම වෙනවනම් ඒක. ඊට පස්සේ රුක්කමූලිකාංගය කියලා කියන්නේ වහලයක් ඇතුළට යන්නේ. එලිමහනමයි ගත කරන්නේ. සෝසාසනිකාංගය කියලා එකක් තියලා තියෙනවා සුසානේ ගත කරන්නේ. සෝහන් කොත්තර. ඉතින් ඔන්න වගේ කරුණු කාරණා ටිකක් තියෙනවා මේවා සීලේ සහ දානයට සම්බන්ධ කරුණු. අන්න ඔවයිදී උසස් ප්‍රතිපatti තමයි. හැබැයි ඒ නිසා අනුන් පහත් කරන සලකන්න ගියොත් අසත්පුරුෂ වෙනවා. ඊට පස්සේ සරුවචනාංශේ ප්‍රථම ධානය විස්තර කරනවා. මේ අසත්පුරුෂ ධර්ම මේ තාක්කල් කියපේකනාට උච්ච කුල අසත්පුරුෂයා, මහා කුල අසත්පුරුෂයා, ඥාත අසත්පුරුෂයා, ලාභී අසත්පුරුෂයා ආදි වශයෙන් ධම්මකතික අසත්පුරුෂයා, විනයදර අසත්පුරුෂයා කියලා ලස්සන නමක් මට බඳලා විස්තර කරනවා. ඊට පස්සේ කියනවා ප්‍රථම ධානය ආදී ධාන 8ම විස්තර කරනවා. එතකොට මේ ප්‍රථම ධානලාභී අසත්පුරුෂයා කියන නම පාවිච්චි කරන්නේ නැහැ. ධානයක් ලැබනකොට ඉතින් හරි නෑනේ කෙලින්ම අසත්පුරුෂයයි කියන එක. ඉතින් ඒ නිසා මේ ධාන 8ෙදිම සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙක් මම ප්‍රථම ධානලාභී මෛත් එක භාවනා කරපු අනික් අයට ධාන ලැබුන්නේ නැහැ කියලා මඤ්ඤණා කරන්න ගියොත් මඤ්ඤණාව නිසාම ධානය නැති වෙනවා කියලා. යේනයි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා කියලා ඒ ලැබපු ධානය අනුත් අයත් එක්ක උසස් පහත් සත්‍යයෙන් සලකන්න හේතු කරනවනම් ඒකටම ඒ ධානයම නිසා එයාගේ කෙලස් කැපීමක් සිදු වෙන්නේ මඤ්ඤණා කිරීමකට ලක් වෙලා ප්‍රථම ධානයේම නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ දෙකට හරි අත්‍යවශ්‍යයි ධානයේ නියතමානීව ගත කරන එක. අතම්මේතං අන්තරං කරිත්වා තාය පටිවඥානපත්ත්‍යා නේවත්තුක්කංසේති නොපරබ්බම්බේති. ඒ කියන්නේ අතම්මේතාවේ කියන වචනේ මෙතෙන්දි පෙන්නලා දෙනවා. මේ ධානයෙන් අඳින්නේ මම ධානලාභී කියලා හිතන්නේ තම්මේතාවයටපත් වෙනවා. තම්මේතාවය කියන්නේ ධානයෙන් අඳින එක. මම මානසුන මට ධානයක් ලැබුණා. තද්මය ධානයෙන් හටගත්ත මාන්නේ. ධානයෙන් ඇතිවෙච්ච තණ්හාව. දිට්ඨි. අතම්මේතාවය කියලා කියන්නේ ලැබපු ධානයෙන් අතම්මේතාවය ඇති කරගන්න. ඉතින් ඔය තායිලන්තේ හිටියා බුද්ධ රක්කිත බුද්ධදාස කියලා හාමුදුර කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ තම්මේතාව පිටුන සෑහෙන විස්තර දාලා තිබුණා. ඥානන්ද ස්වාමීන් තමයි අපිට මේ සංකීර්ණකට ගෑවේ. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මුළු සරුවඥ දේශනාම තනි වචනේ විස්තර කරනවා නම් අතම්මේතාව කියන වචනේ විස්තර කරන්න පුළුවන්. මොන දේ ලැබුණත් ඒකෙන් අඳින්නේ නැහැ. ආරූඪ වෙන්නේ නැහැ. ඒකෙන් මේ අනිත්‍යය පහත් කළ සලකන්නේ නැහැ කියන එක මේ ථේරවාද ශාසනයේ විතරමයි අතම්මේතාවයක් ගැන කතා කරන්නේ. අනික හැම ශාසනයකම පාර දිගේ ඉදිරියට යන්න අන් එන්න පටන් ගන්නවා. එන්නේ අනුන්ට අනින්න පටන් අර ගන්නවා. අන් තියෙන කට්ටිය සරුවචනාංශයේ මේ උසස් කුලයකින් ඇවිල්ලා පැවිදි වෙලා සරුවචනාඥානෙ ලැබලා ප්‍රථම දෙවෙනි ත්‍ෘතිය කියන ධ්‍යාන විතරක් නෙවෙයි අරූප ධ්‍යාන දක්වාම පාවිච්චි කරලා ඒ හැම එකේදීම සඳහන් කරලා තියෙනවා ඒ වයිදී වැඩිපුර කතා කරන්න ගියොත් යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. මම ප්‍රථම ධ්‍යාන ලාභියෙක් කියලා ප්‍රථම ධ්‍යානෙ ඉඳලා කල්පනා කෙරුවොත් ධ්‍යානෙන් කැඩෙනවා. මම ද්විතිය ධ්‍යාන ලාභියෙක් කියලා ධ්‍යානෙ ඉඳදී කල්පනා වුණොත් ඒ කියන්නේ ධ්‍යානෙ නෑ. මේක යනවා අත්තු මේ නේව සංඥා නාසඤ්ඤා ආයතන දක්වාම කියන්නේ. හැබැයි මේ මාර්ගඵලයක් ලැබුණා කියලා මාන්නක්කාර වෙච්ච කතාවක් මේ උත්තරජානන්ති කතා කරන්නේ. මොකද වෙන්න බෑ එතන. ඒ නිසා ඒ සූත්‍රයේ සඳහන් කර දෙනවා පුණජ පරම්පිකේ සප්පුරිසෝ සබ්බසෝ නේව සංඥානා සංඥායතන සමතික්කම්ම සංඥා වේදිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති. යම් කිසි කෙනෙක් නේව සංඥානා සංඥායතන ඉක්මවලා සංඥා වේදිත නිරෝධේ එහෙම නැත්නම් මේ අරියත් මාර්ගයට කිට්ටු මාර්ගයේ උපදිනවන පඤ්ඤායචස්ස දිස්වා ආසවා පරික්ඛීනං හොಂತಿ. එයාට එතෙන්ට යන්න මේ අසප්පුරුෂකම් තියානේ යන්න බෑ. අසප්පුරුෂ වුණොත් යන්නේ නැහැ. අසප්පුරුෂකම් එන්නේ නැහැ. ඒකට එතන සප්පුරුෂ ධර්ම විතරයි ඉතුරු වෙන්නේ. අයංකෝ බික්කවේ බික්කු නකින්චි මඤ්ඤති. එයා මඤ්ඤනා කරන්නේ. ඒ නේව සංඥා නාසඤ්ඤායතන නගොත් මඤ්ඤනා තියෙනවා. ඒක තියෙන තාක්කල් අසප්පුරුෂ වෙන්න පුළුවන්. හැබැයි ඒක දැනගෙන කරනවා නම් හොඳයි.
නොදැන හිටියුම් නැති කරන්න තමයි මේ අපි සූත්‍ර සාකච්ඡා කරන්නේ. න කුහිංචි මඤ්ඤති. මේ Taman ඇති කරගත්ත දෙයකින් උසස් කළ සලකන්න යන්නෙත් නැහැ. කිසිදු අවකාශයක ලා මං අතෙන්ද ගියොත් මෙතන හිටියොත් මෙහෙම වුණොත් කියලා දේශේ මානෙදිගෙත් කාලේ විතරක් නෙවෙයි බලන්නේ නකේනච මඤ්ඤති යමකින් මඤ්ඤණා කරන්නෙත් නැහැ යම් තැනකින් මඤ්ඤණා කරන්නෙත් නැහැ. ආන ඒකෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ යා ඒ සප්පෘෂ භාවයට පූර්ණ වෙලා තියෙනවා නිවන් ලැබලා තියෙනවා නැත්නම් සංඥා වේදේ නිරෝධි ලැබලා තියෙනවා කියන්නේ එතනදී සංඥාව පුදුමාකාර සේවයක් කරනවා. අනික හැම වෙලාවෙදීම තමන් හඳුර ගන්න උත්සාහ කරනවා මං අසවලා කියලා. අන්න ඒක අසප්පෘෂ භාවයට මාර්ග කපණ වෙන්න පුළුවන්. හැම වෙලාවෙම නම් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා බණ භාවනා කරන සීල දිනා දැනගන්න ඕනේ. මේවට කියන්නේ ධම්මුද්දච්ච කියලා ධර්මයේ නිසා පහළ වෙන කෙලෙස්. ශාසනයක් නිසා පහළ වෙන කෙලෙස්. මේක ඉතින් මණ්ඩලේ කචල් කියලා තමයි අපි කියන්නේ. භාවනා කරපු නිසා භාවනා හරි ගියාට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඔය පස්සේ කියපු මාර්ගඵල ඥාන ලැබෙන වෙලාවේදී මාර්ගඵල ඥාන කියන එක වැරදි. ධ්‍යාන ලැබෙන හැම වෙලාවකම මෙයා මිත්‍යා දෘෂ්ටික වෙන්න තියෙන ඉඩ වැඩි. මම ඒ වාක්‍යයෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ශිරු දිනාටම අසත්පුරුෂ ධර්ම තේරුම් ගන්න සත්පුරුෂ ධර්මයේ පිහිටඬ මේ ධර්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම කාලි ටික වැඩිපුර ආරන් තියෙනවා. ඒ නිසා අපි යමු ඊගාවට සටහන් කළ තියෙන විදියට ධර්ම සාකච්ඡාව සඳහා කියලා මම ආරාධනා කරනවා සංවිධායකයන්. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න 5ක් තියෙනවා ලිඛිත ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය. හොඳයි කියන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනා අධ්‍යක්ීම. ඉරියව්ව හොඳින් සකසා ඉඳගෙන කය දෙස සතියෙන් බලා සිටියෙමි. හුස්ම සියුම්ව ඉහළට පහළ යන හැටි වැටහුණි. එය ගතේ සිතේ ශාන්ත බවක් ඇති කළේය. ක්‍රමයෙන් හුස්ම නොදැනෙන මට්ටමට පත්විය. කුෂන් එක මත දැනෙන තෙරපුමත් එක මත එක තැබුණු දෙයක් අතර උණුසුමත් හැර කයෙහි දැනුමක් නැතුව ගියේය. වේදනාවෙන් හේම වුණ සිත පසෙක සිට උපේක්ෂාවෙන් බලා සිටින්නාක් වඳු විය. රැහැයි හඬ වැනි නිහඬේ හඬද දෙසවන දෝංකාර දෙමින් පැවතුණි. දවසේ කටයුතු වල යෙදෙන විටද මේ සියුම් පෙළීම නිරතුරුවම පවතින ආකාරය සතියට හසු වේ. සතිමත් බවට ලකුණක් මිස ඉදීමට අවශ්‍යතාවක් නැත. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි. හොඳයි මම හිතනවා අවසාන වාක්‍ය දෙකෙන් මේ දිග උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැති බව පේනවා. ඉතින් මේක ඉදිරි ගමනට මෙවුවා මේ සතිය වර්ධනය වෙනකොට මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා වැඩි විශ්වාසකින් යුක්තව නිතිපතා මේක භාවනා කිරීමට අවස්ථාවක් කරගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. කටහඬ කැඩි කැඩි තමයි මේකට ඇහෙන්නේ. ඒකට දෝෂයක් කියන්න බෑ. ඒ සිග්නල් වල අඩුපාඩු භාවය දෙවෙනි ප්‍රශ්නට යමු. හොඳයි ස්වාමීන් වහන්සේ. දෙවැනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. පහසු ඉරියව්වකින් ඉඳගත්ෙමි. ශරීරයට පහසු බව දැනුනි. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යයි මෙනෙහි කළෙමි. ඉඳගෙන සිටින ඉරියව්ව හිතෙන් මෙනෙහි කළෙමි. පසු පෙදෙසට කයෙහි බර දැනුනි. පරිසරයේ කුරුළු නාදය සුළඟේ හඬ මෙන්ම රතන සූත්‍රයේ සජ්ජායනය ඇසේ. ඒත් සමගම බඩ පිම්බීම හැකිලිම පපු පෙදෙසේ උස් පහත් වීමත් ආශ්වාස ප්‍රශ්වාසයත් ප්‍රකට විය. වරක බඩ පිම්බීම හැකිලිමත් පසුව උස් පහත් වීමත් වෙත අවධානය යොමු වෙයි. තවත් විටක ආශ්වාස ප්‍රශ්වාසයේ වෙත අවධානය යොමු වේ. ආශ්වාස ප්‍රශ්වාසයේ වෙත අවධානය යොමු කර ටික වේලාවකින් එය නොදැනී ගියේය. නැවත තත්පර කිහිපයකට පසු ආශ්වාස ප්‍රශ්වාසය ප්‍රකට වේ. විටක ආශ්වාස අවස්ථාවේ හුස්ම නොදැනී ගියේය. තවත් විටක ප්‍රශ්වාස අවස්ථාවේ හුස්ම නොදැනී යයි. සිතිවිලි ඇති වී නැති වී යයි. අවට ශබ්දද ඇසේ. එහෙත් ආශ්වාස ප්‍රශ්වාසයේද දිගටම
අවධානය යොමු වී ඇත. හිස දෙපැත්තම පැද්දීම, ශරීරය වැනීම මෙන්ම මුළු ශරීරයම ගල් වී ඇති ලෙසද දැනී යයි. ඒ සියල්ල ඇති වී ටික වේලාවක් පවතී. නැවත වෙනත් දෙයක් ප්‍රකට වේ. පැය භාගයකට වඩා මෙසේ භාවනාවේ යෙදුණෙමි. ඔබ වහන්සේට නිරෝගිමත් සුබ නව වසරකට පැතුම් පතන අතර මා වෙත ඔබ වහන්සේගේ අවවාද ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකෙදිත් ඒ වෙන විදියට ආස්වාසිය වෙලාදී ආස්වාසිය නොදැන ප්‍රසවාසයයි ප්‍රසවාසය නොදැනුණත් බාහිර කරුණු තිබුණත් ඒ කියන්නේ මූල කර්මස්ථානයෙන් බාහිර කරුණු ආවත් සත්‍ය කැඩලා නැහැ කියන එක තමයි අහගෙන ඉන්න මට තේරුනේ. ඉතින් අන්න ඒකත් අනිත් දවසේ ලියන්න පුරුදු මතක තියාගන්න මේ මොන කරදර බාධක තිබුණත් සත්‍ය කැඩුන්නේ. පාර දිගේ හරියට සත්තු එමේ දිව්වා වාහන ගොඩක් තිබුණා ට්‍රැෆික් ජෑම් හැබැයි හැප්පුණේ නැහැ කියලා ලියන්න ඕන. නැත්නම් ওই පාර දිගේ කීරේ යනකොට දන්නේ නැහැ නේ අපි ඇක්සිඩන්ට් වුණාද කියලා. මේකේ පේන්නේ ඇක්සිඩන්ට් වෙලා නැහැ කියලා ඒ වාක්‍යයක් තියන්න ලැබේවා කියලා ලියන්න හිත් පහළ වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ අවසරයි ළඟ ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. පළමුව මම දැන් මෙතන කියා වාඩි වූ විට පොළවේ තද ගතිය දැනෙන්නට විය. බඩ පිම්බෙන හා හැකිලෙන බව දැනෙන අතර පිම්බෙන විට තද ගතියක් හා හැකිලෙන විට සැහැල්ලු බවක් දැනුණා. සියුම්ව පටන් ගන්නා පිම්බීම ගොරෝසු වී සියුම් වී නැතිව යයි. හැකිලීම දෙසේමය. එම කම්පන අතර හිස් අවකාශයක් ඇති බවත් එය ක්‍රමයෙන් විශාල වී දුරස් වන බවත් දැනුණා. ඊතා සුළු වේලාවකින් මෙය ඊතා සියුම් වී දැනෙන නොදැනෙනා මට්ටමට පත්විය. යම් දැනීමක් පමණක් ඇති බව දැනුනි. වේදනා ශබ්ද ආවද ඒවාද ඇතිව නැතිව යන බව දැකගත හැකි විය. සිතවිලි පැමිණ නැතිවිය. සමහර සිතවිලි පීඩාකාරී. සිතවිලි අතර හිස් අවකාශයක් ඇති බව දැනුණා. ඇතැම් විට මුළු ශරීරයම ඔරලෝසු බට්ටෙකුමෙන් පැද්දෙන්නට විය. මෙයද සියුම් විය. පැද්දීම් රාශියක් ඇති බව වැටහුණි. මේ ක්‍රියාවලියත් ඒ දෙසට යොමු වූ සිතක් ඇති බව දැනෙන්නට විය. සිත් ගොඩක් ඇතිව නැතිව යන බව දැනුණා. ශරීරයේ සිදුවන අනෙක් කම්පන වේදනා පිළිබඳවද මෙසේ දැනෙන්නට විය. එදිනෙදා සතිමත් වීමේදීද මෙසේ සමහර විට දැනේ. සමහර විට කියාගන්න අපහසුය. ඉදිරියට යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ විදියට කමඨාන් වාර්තා ලියන්න පුරුදු වෙනකොට මේ දේ මේ වෙන්න පුළුවන් කියලා ලෑස්ති මනසෙන් භාවනා කරනකොට ඉදිරියට යන්න තියෙන ඔකේ තියෙන බාධා කරන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. මේවා තියෙනවා. මේවා නැති වෙන්නේ නැහැ. නමුත් මේකෙන් තියෙන අර චිත්ත පීඩාව බාධාව නැති වෙනවා. අනේ බාධාව නැති වෙන තමයි සාසනය කියන්නේ. ඒ නිසා අපි තනියම යන ගිහලා කවදාකවත් මේක යන්න බෑ. මොකද මේ මතුවෙන අපි හිතනවා වැරදිලයි කියලා පෙරදිලයි කියනවා. සාසනය තියෙනවා කියන නෑ වැරදිලා නෑ. පුළුවන් නම් ඔක දිගට කරන්න කියලා. ඉතින් දිගට කරනකොට Tamandම තේනවා ටික දවසකින් ওই තියෙන සබකෝල ගති මොනවත් නැතුව යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකයි අපි මේ මෝරාවෙන් හරි අශීරුවෙන් හරි මේ කමඨාන් සුද්ධ කිරීමේ වාර්තා අවස්ථාව ලබා දෙන්නේ. මේවා ප්‍රකාශ කිරීමෙන් ඉබේම කමඨාන සුද්ධ වෙනවා. ওই ලියලා තියෙන ක්‍රමේ හරි හැකියාක වෙලාවට මේ වගේ කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිටුවට සම්බන්ධ වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ ප්‍රශ්නය ආනාපාන සති භාවනාව පිළිබඳවයි. හුස්ම රැල්ල නාස්පුඩු වලින් ඇතුළු වන විට සිහිලක් දැනෙන අතර එය උඩුතල්ලේ උගුර ආසන්නයේ නැති වී හුස්ම ආපසු හෙළන විට උණුසුමක් නාස්පුඩු අගට දැනේ. එසේ උගුරට දැනෙන සීත බවත් පහළට අතර කිසිම දැනීමක් නැති කොටසක් තිබේ. එය ඊටමත් හොඳින් හුස්ම ගැනීමේදී උගුරේ උඩුතල්ලටයි දැනෙන්නේ. මා හුස්ම රැල්ල දිගේ නොයමි. නමුත් සීත බව දැනෙන ප්‍රතිශතය වැඩිය. මේ මාගේ මේ දවස්වල අත්දකින දෙයයි. ඉදිරියට මා කළ යුත්තේ කුමක්ද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ විස්තර සහිතව කතා කරන්න පුළුවන් නම් හොඳ කැලලක් තමයි. හුස්ම අතර බැඳ හිස්තනක් තියෙන බව දැනෙනවා. දැනෙන්නේ කොහොමද කියලා උත්සාහ කරලා බැලුවොත් තියෙන හුස්ම දැනෙන එක නම් අපිට කේතාවගේ පිටිමැදීමක දැනෙනවා උණුසුම සිසිලක දැනෙන කියලා. නැති බව දැනෙච්ච කොහොමද කියලා මේක භාෂාවකින් විස්තර කරන්න බෑ. නමුත් Tamanට අනිත් දවසේ කියලා බලන්න පුළුවන් හුස්ම නොදැනෙනවා කියලා කියන්නේ සතිය නැතිවීමක්වත් සීලේ නැතිවීමක්වත් නෙවෙයි. එහෙම එකක් තියෙනවා මම ලියලත් තියෙනවා.
කියලාත් තියෙනවා කොහොමද දැනෙන්නේ කියලා. ස්පර්ශයක් පිරිමැදීමක් උණුසුමක් සිසිලසක් නම් කියන්න පුළුවන්. අනේ නොදැනෙන දේ දැක ගන්නා සුළුව යන්න. එතකොට භාවනා හරීම විචිත්‍රවත් වෙනවා. හරියට මේ අකුණු විදුලි ගහන වෙලාවක රාත්‍රියක යන පාර පොඩ්ඩක් පේනවා. ඊට පස්සේ අපි අන්ධකාරයේ අතකග යනවා. දන්නවා හරියටම හරි පැත්තට යන්නේ කියලා. එතකොට මේ ලයිට් එළියක් තියාන අත්තඩට උදව්කාරයෙක් යනවා වගේ නෙවෙයි. පුදුම උනන්දුවක් පුදුම අප්‍රමාදයකින් මේ යන්න පුළුවන්. ඒ නිසා අනිදාශ භාවනා කරනකොට මේ නොදැනිච්ච බව මම වාර්තා කරා කොහොමද ඒක දැනුනේ කියන එක මම කියන වචන සමාලලට වචන වල හුරස්පරස් ඇති. අනේ නොදැනුවත් බවට අවදියෙන් ඉදිරියට යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසාන ප්‍රශ්නය Dear most venerable Bante, තෙරුවන් සරණයි. When we look at things with choiceless awareness, we don't tend to see in detail of the objects, what we happen to see or hear or feel, etc. Is the choiceless awareness a development of mindfulness or is it a one stage of mindfulness? May Bante kindly reply to this. Choiceless awareness we use to give the priority to the primary object. So choiceless awareness is primary object is not involved. It is not in the list of choiceless awareness. It is a choice. That is your choice. You maximize it. So therefore you become choiceless to the all the rest except the primary object. So you must understand when you are walking what is your primary object. When you are sitting what is your primary object. When you are brushing your teeth, what is your primary object? When you are eating, what is your primary object? So you go detail as much as possible because you put deaf ear to the secondary object, blind eye to the secondary object, or we say it's a choiceless awareness. But primary object is primary object. So that you must understand theoretically, then your problem will be sorted out. That's all. එහෙමයි ස්වාමීන් වහන්සේ. ලිඛිත ප්‍රශ්න අවසන්. වාචික ප්‍රශ්න වලට අවස්ථාව තියෙනවා. මුලින්ම මම අවස්ථාව දෙනවා සුභාෂිනීට. සුභාෂිනී මයික් එක අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. සුභාෂිනී. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇහෙනවද? කියන්න සුභාෂිනී ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංකගත වෙන විට අවස්ථා 3යි මේ දවස් ටිකේම මට දැනුනේ. පරියංකේදී ආශ්වාසය ප්‍රශ්වාසය දැනෙන්නේ නැහැ නහයට. බොහොම සියුම්ව යන්නේ. ඊට පස්සේ ඉක්මනින්ම කිසිවක් නොදන්නා තැනකට යනවා. ඒක මම දැන් අවුරුදු ගාණක් තිස්සේ නිතර යනවා. ඒක පරයන්ක අවස්ථාවක් එතනම විතරයි. සමහරක් අවස්ථාවල එතනින් නැවත එනවා. නැවත ඉන්න බව විතරක් දන්න තැනකට එතනදී යම් මඤ්ඤණා සිද්ධ වෙනවා ඔබ වහන්සේ අද කිව්වා වගේ. නමුත් ඒවා මම ප්‍රපංච කරන්නේ නැහැ. මට නිකන් මොනවදෝ සිතවිලි රාමුවක් දැනෙනවා. තවත් පරයන්ක අවස්ථාවක් දැනෙනවා. භාවනාවේදී බොහොම ශාන්ත බවක් තියෙනවා. හැබැයි සිතවිලි එනවා දැනෙනවා. බොහොම සිතවිලි එනවා දැනෙනවා. නමුත් ඒ සිතවිලි එක මගේ ලොකු ඇලීමක් ගැටීමක් නැහැ කියලා තේරෙනවා. ඔන්න ඔය වගේ ඩිෆරන්ට් අවස්ථා තුනකට තමයි මම මේ දවස් ටිකේම අත්දැකීමක් විදිහට අත්විඳින්නේ. සාමාන්‍ය ජීවිතයේ තුළදී මම හිත බොහොම සංසුන් හිතේ අසමත්තිමත් ස්වභාවය තමයි මට නිතරම දැනෙන්නේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ අවස්ථා තුනම එකම චක්‍රයේ පැතිකඩවල්. ඒ නිසා මේක නැවත නැවතත් මේ තුනට කැඩුවොත් උතන ප්‍රශ්නයක් වෙනවා. තුනට කඩන්න නැතුව මේක සමස්තය වශයෙන් බලන්න සම්පූර්ණ නැත්තන්ට යනවා. ඊට පස්සේ මේ කැලි ඇවිල්ලා මේක හිතවිල්ලක් මේක සද්දයක් මේක රූපයක් කියලා නම් කරන වෙලාවල් එනවා. ඊට පස්සේ ආයෙ කැඩිලා ගිහිල්ලා ඒව අතරමැද හිස්තැන් පෙළලා ආයෙ හිස්තැන්ට යනවා. ඉතින් මේ ඔක්කොම එකම චක්‍රයේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තසඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා තේරුම් ගන්න අවස්ථාව අපි කැලි වලට කඩනවා. කැලි වලට කඩපු ගමන් ප්‍රපංච වෙනවා. ඒකත් එක ක්‍රමයක් තමයි භාවනාවේදී විභජ්‍යවාදයට දාලා කැලි කඩලා බලන එක.
ඒක මේ තේරවාදී ශාස්ත්‍රය විතරයි එකක් තියෙන්නේ. නමුත් ඊට පස්සේ ඔක්කොම පේනවා මේ චක්‍රේ කරකැවෙන්නේ කියලා. අපි දන්නවා බුදුරස්මාලාවක් කරන්නේ හිමීට කරකුවොත් ඒකේ ෂඩ් වර්ණ පේනවා. නමුත් හයියෙන් කරකුවොත් සුදු පාට පේනවා. ඒ සුදු පාට වෙලාවේදී මේ මොකද උනේ ඔය නීල පීත ලෝහිත ඕදාත ෂඩ් වර්ණ වලට මොකක්වත් නැහැ. යම් මට්ටමකට වැඩි කරකෙන්න ගත්තාම ඔක්කොම සුදු පාට වෙනවා. ෆෑන් එකක් දිහා බලන්න එකට දෙකට දානකොට තටු පේනවා. 3ට 4ට 5ට දාන්න තටු පේන්නේ නැහැ. ආන්නේ වගේ මේ හිමීට කරගෙනට අපි ඒක අර්ථකථනයක් දෙනවා. හයියෙන් යනකොට ආයෙකක් දෙනවා. ඉතින් ඔය දෙකම එකමයි. ඉතින් අර භාවනාවේදී අරමුණට ලං වෙන ප්‍රමාණය අනුව තමයි ඔය සිද්ධ වෙන්නේ. අරමුණ ඈත දිහා බලනකොට එක තාලයක් පේනවා. මධ්‍යස්ථ ප්‍රමාණය එක තාලයක් පේනවා. හොඳටම ලං වෙච්චාම එක තාලයක් පේනවා. ඉතින් මේ තාල ඔක්කොම අන්තිමට හැඳි ගෑවිලා යනවා. ඔක්කොම මත ගෑවිලා යනවා. මේ මත ගෑවිලා යනවට තියෙන බයක සේයාවක් තමයි ඔය පෙන්වන්නේ. ඒකයි අපි ඔය කැලි කැලි වලට කඩ කඩ බලන මේක නැති වෙන අවස්ථාවක් තියෙනවා, ඇති වෙන අවස්ථාවක් තියෙනවා, නැතිම අවස්ථාවක් තියෙනවා, ඇතිම අවස්ථාවක් තියෙනවා කියලා කියනවා. ওই දෙකම විභජ්‍ය වශයෙන් කැඩලා බලන වෙලාව සහ ඔක්කොම හැඳි ගෑවිලා ගොජයක් වගේ පෙන්වන වෙලාව එකමයි. ඒක මේ ස්පීඩ් එක කරකින වේගය නැත්නම් එක් කිනක පැත්තකින් අරමුණට සමීපස්ත භාවයත් අතව සිදුවෙන එකක් කියලා අත්දැකීම් අධිකම නිසා මේක වෙන්නේ කියලා හොඳට අරමුණට සමීපව බලනද එතකොට ඔය 2 3 4 ඔක්කොම හැඳි ගෑවිලා මත ගෑවිලා යයි. ඉතින් එතකොට හැබැයි ඔය කතා කරන සෙනෙහසත් නැහැ, ආසාවක් නැහැ, කම්මැලි වෙලා නීරස වෙලා ඒකාකාරී බවටපත් වෙන්න ඉඩ තියෙන හැම වේවා කියලා මම කියනව නෙවෙයි. අන්නේ දෙකම දැනගෙන එහෙම ඒකාකාරී බවටත් එන්න පුළුවන්. මේක මත ගෑවිලත් යනවා කියන එක දැනගෙන ඉදිරියට යන්න කියන එකයි කියන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟට ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබිලා තිනවා. අනෝජ් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මයික් එක අන්මියුට් කරලා. අනෝජ් අහගෙන ඉන්නේ. අන්මියුට් කරන්න. අනෝජ් ප්‍රශ්න ඉදිරිපත් කරනවද නැත්නම් තව කෙනෙක්ට අවස්ථාව තියෙනවා? අනෝජ් කෝල් එකෙන් අයින් වුණා. හරි. තව කවුරු හරි ඉන්නවද ප්‍රශ්න ඉදිරිපත් කරන්න? ඉදිරිපත් කරන්න පුළුවන්. දැනට නම් ස්වාමීන් වහන්සේ වෙන නම් ඉදිරිපත් වෙලා නැහැ. ඒක මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? පුළුවන් රොෂාන්. ඔව් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මම රොෂාන් දෑලබණ්ඩාර මම කාලයක් තිස්සේම භාවනාව එක්තරා මට්ටමකට කරගෙන ඉන කෙනෙක්. මම භාවනා කරන්න වාඩි වෙලා පටන් අරගෙන භාවනාව හුස්මත් එක්ක ටික වෙලාවක් ඉන්නකොට මගේ ඇඟිලි තුඩු ටික ඔක්කොම මේ ඇඟිලි තුඩු අග කාන්දමක් වගේ දැනෙන්න පටන් ගන්නවා. දැනෙන්න පටන් අරගෙන ඉවර වෙලා ඇඟිලි තුඩු හුස්ම වැටෙන එක ඇඟිලි තුඩු වලට දැනෙන්න පටන් ගන්නවා. මෙහෙම ඒකත් එක්කම ඉන්නකොට ඇඟිලි තුඩු වලටින් හුස්ම එනවා, හුස්ම වැටෙන එක, හුස්ම යන එක, යන එක දෙකම දැනෙනවා. එහෙම දැනිලා හුස්ම හොඳටම තුනී වෙලා යනවා. එක මොහොතක් එනවා තුනීම වෙලා ගිහලා හුස්ම වැටෙන්නේ නැහැ වගේ වෙලාවක් එනවා. ඊට පස්සේ ආය දීර්ඝ හුස්මක් ආය වැටෙනවා. ඉතින් මම එහෙම තමයි කරගෙන යන්නේ දැනට. මේ කරගෙන යන විදිහ හරිද කියලා තමයි ස්වාමීන් වහන්සේ දැනගන්න ඕනේ. මම අර ඉස්සලා කිව්වා වගේ මේක අර තාමත් අර අරමුණට ඇති වෙන්න සමීප වෙලා අරමුණට සම්පූර්ණ සක්‍රිය වෙච්ච තත්ත්වයකට ගියේ නැති නිසායි මේක මෙහෙම පේන්නේ. ඕම යනකොට වෙලාවක් එයි. ඔය වගේ නමගම කියන්න බැරි වෙන විදිහට අරමුණු ඔක්කොම එකම මේ හැලියක තැම්බිච්ච කැඳක් වගේ මම මේ වෙන්න කියනවත් නෙවෙයි, වෙන්න බලාපොරොත්තු යන්න කියනවත් නෙවෙයි. තාම ඒ තරම් අරමුණට ලං වෙලා නැහැ. අරමුණට සමීප වෙලා නැහැ. අරමුණට සක්‍රිය වෙලා නැහැ. ඒ නිසා ඔහොම කරගෙන යනකොට අරමුණු පේන්නේ නැහැ කියන තත්ත්වය තමයි එන්නේ. අරමුණ පේන්නේ නැහැ කියන අරමුණ නැති වෙලා නෙවෙයි හැඳි ගෑවිලා ගිහිල්ලා. ඔක්කොම කුඩු වෙලා යනවා. ඉතින් ඒ தත්වෙට තාම ඇවිල්ලා නැති බවයි පේන්න තියෙන්නේ. නැත්නම් එහෙම එන தත්වලට බාධා කරලා තියෙනවා. එහෙම නැතුව ඔය යන පාරම තමයි පාර. හැබැයි මේ ඊට වැඩිය සමීපව උත්සන්නව ආසන්නව බලන්න පුරුදු වෙන්න කියලා කියන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ දැනට තව කවුරුහත් ඉදිරිපත් වෙනවද ප්‍රශ්න වලට? දැනට නම් දීලා නැහැ. තරිඳු මතකද ඔයාට අර මේ කවි ලියලා දීපු සහ කවි කියපු මේ දෙන්න? මේ රිට්‍රීට් එකේ දෙන්න. ඔව්
ඔව් සයිනස්. ඉතින් කට්ටිය අල්ලගන්න බැරිද? කවි කියපු ගෑනු ළමයට පණිවිඩයක් යවලා තියෙනවා කෝල් එකක් ගන්න කියලා ලැබිච්ච ගම. මේ තාම අපිට මුකුත් අහන්න ලැබුණේ නැහැ. කවි ලියපු කෙනාව නම් අපිට අල්ල ගන්න පුළුවන් අද දවසේ. එයාට කියන්නේ කියූප එක්කන අල්ලලා දෙන්න කියලා. හොඳයි සයිනස්. හොඳයි. අපි මේ බලාගෙන ඉන්නවා මොකද මේ දැන් පිරිසුත් ඇවිල්ලා දැන් මේ ළඟදී වන්න මොකුත් ඇවිල්ලා තියෙනවා. කෙන්චා මේ කවුරු හරි හොයලා වුණා. හොඳයි. මොකද මේ ඉක්මනට මේ කොරෝනා ගියොත් එහෙම අපි පරහදා යන්න ඉස්සෙල්ලා ඔක්කොම වීඩියෝ ටික හදලා මේ ගානක් හම්බ කරගන්න තියෙන වෙලාව. සයිනස්. ස්වාමීන් වහන්සේ දැනට නම් වෙන ප්‍රශ්න නැහැ. කමන්නේ අඬන්න එපා. ඊට දවසේ සෙෂන් ඉවර කරමු නේද ප්‍රේක්ෂා. මම මේ දැන ගැනීම සඳහා කියන්නේ මට පින්නපාතේ යන්න ඉස්සලා කතා කරලා සුරංග සිඩ්නි වල ඉඳලා සුරංගට මේ රංජන් කතා කරලා කිව්වලු ඉන්ටර්නැෂනල් ළමයින්ගේ සතිපාසල් වේදිකාවක් හදලා දෙන්නයි කියලා. ඉතින් ඒක ගැන කතා කරනකොට අපි ටිකක් ඉස්සරහට ගියා කතාවේ. දැනට එහෙම සෑහෙන දුරට ගිහිලා තියෙන සුරංගම දැන් සුරංගගේ වැඩි 3 වෙනි පියවරේදී සතිපාසල ඩිස්ටන්ස් මේකක තියලා ස්ක්‍රීන් එකේ ඔක්කොම ළමයි පේද්දි සතිපාසලේ ළමයෙක්ම මේක මෙහෙවන මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක අපි ලැබපු ලොකු ජයග්‍රහණයක්. ඉතින් අපිට පුළුවන් ඒ සුරංගගේ මේ ප්ලැට්ෆෝම් එකට අපේ ළමයි ඔක්කොම හඳුල්ලා දෙන්න. මේක ඉංග්‍රීසි මාධ්‍යය යන්නේ. එතකොට උදේ යන්නක්කගේ විනිපෙග් වල ඉඳලා මේ වගේ වැඩක් වෙනම කරගෙන යනවා. ඒ වගේම මේ රාජපක්ෂ මහත්තයා පර්ත් වල කරගෙන යනවා. එතනින් ගියාම අමරනාතුත් පටන් ගන්න තිබුණා. කමලුත් පටන් ගන්න තිබුණා. මම කිව්වා සුරංගට ඔක්කොටම ඉන්වයිට් කරන්න කියලා. ওই දෙන්නටත් ඉන්වයිට් කරන්න කියලා. ඒගොල්ලෝ කරන දවසට 25 වෙනිදා කරනවා කිව්ව එකක්. ඒකට අපේ ළමයෙක් දෙන්නේ පුරුදු කරලා තියාගන්න. ඒ කට්ටියගේ භාෂා විලාසයේ තේරෙන ඒ සතිපාසල සම්බන්ධ වෙන එතකොට අපිට පුළුවන් platform එකක් හදාගන්න මේ ලෝකෙම ඉන්න අය ඒක platform එකට එනවා. දැනට ඒ සුරංග කරපු සතිವಾರ තුනේදීම මම සම්බන්ධ වුණේ නෑ. හැබැයි කමල් කරපු වැඩපිළිවෙලදී සිංහලෙන් කරේ මම සම්බන්ධ වුණා. එතනින් ගියාම නිරෝෂින්නවා ටොරන්ටෝ වල නිරෝෂ්නුත් දැන් on your mark get set යා කියන්නයි තියෙන්නේ. ඉතින් අපි මේක ලීගා ජයග්‍රහණය තමයි ඔක්කොමලා එක වේදිකාවකට එන එක. හැම කෙනෙකුටම සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒකෙදි ඊටම දක්ෂ දැන්ට උකක් කරලා ප්‍රතිපද පෙන්නලා තියෙන චමිලා සුරංගගේ වයිෆ්. හැබැයි චමිලා දක්ෂ වෙලා තියෙනවා ළමයෙක් ලව්වම මේක කරගෙන කරවා ගන්න. ඉතින් අන්නේ වේදිකාව සඳහා අපේ ළමයි ටිකක් සූදානම් කරලා උපේක්ෂා හරි තරිඳු හරි සුරංගත් එක්ක පොඩක් කතා කරලා තියාගන්න දැන් කතා කරලා තියෙන කියලා මට කිව්වා. අපි සාකස් කරගන්නේ වේදිකාව ඉක්මනට ඒකට ගොඩක් අර මාතෘත්වයේ තියෙන ළමයි ගැන හැඟීමක් තියෙන විවේකයේ තියෙන කීප දෙනෙක් තමයි අවශ්‍ය කරන්නේ. වැඩිහිටියන්ගේ වැඩ පිළිවෙල නම් කමල් ඉතාමත්ම සාර්ථකව කරගෙන යනවා. මේකට මේ සුරංගටත් තියෙන ඇති වෙන්නේ නවමු භාවයේ සහ නිර්මාණශීලීත්වය චමිලගෙත් අපිට පූර්ණ සහයෝගය ලැබෙනවා. ඒ නිසා මේ දැනට ධම්මජීව ආමතු අඳුරන දැනට සත්‍ය අඳුරන කට්ටියකින් පටන් අරගෙන ඉන් එහාට මේක ගෙනියන එක තමයි රංජන්ගේ අදහස. ඉතින් ඒකට මම දුන්න උපදේශය තමයි අපේ සතිය හඳුනන දැනට සතිපාසලේ ෆ්‍රේම්වර්ක් එක දන්න ළමයි ලව්වා මෙසේජස් යවන්න කොරෝනා ආපුවාම අපි සතිය දැනගෙන සිටීමේ අපිට වෙච්ච ලාභي. ඒ නිසා සතිය දැනට නැති කොරෝනා වලින් වේතරපත් වෙලා ඉන්න අපේ පියර් ගෲප් එකට සමාන වයසේ ඉන්න අයට පණිවිඩයක්. මේක තමයි එක විදිහකට කියන්නේ ළමයිම අනුග්‍රහකෙක් විදිහට කතා කරනවා. ඒ නිසා අපි ටෙස්ටිමොනිස් හුඟක් එකතු කර ගන්න ඕනේ. දැනට සතිපාසලට සම්බන්ධ වෙලා මේ කොරෝනා වගේ දෙයකින් ආතතියටපත් නොවි ඉදිරියට ගිය ළමයින්ගෙන් එහෙම ආතතියටපත් වෙලා ඇතයි කියලා හිතන කෙනෙකුට දෙන පණිවිඩය මොකක්ද කියලා
ඒකට මේ වේදිකාව පාවිච්චි කරුවොත් ඒක එක ගලෙන් කුරුළු දෙන්නෙක් බිම දාගත්තා වෙනවා. ඒ කතාවෙත් එක්කම මම මෙහෙන් સમાપ્ત කරමු කියන යෝජනාව ගේනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. සියලු දෙනා වෙනුවෙන් ස්වාමීන් වහන්සේට කෘතවේදී වෙනවා. අපි සියලු දෙනා ස්වාමීන් වහන්සේ වන්දනා කරමු. හොඳයි.